සම්තුප්ත අසම්තුප්ත මේදාම්ල මේදාම්ලයක් ගත්තා මේදාම්ලක සාමාන්‍යෙන් කාබන් තියෙන ඉරට්ටේ සංඛ්‍යාවක් සාමාන්‍යෙන් කාබන් 14ක් 24ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේදාම්ලයක් කොටස් දෙකකට බෙදෙනවා. එකක් සම්තුප්ත මේදාම්ලය අනික අසම්තුප්ත මේදාම්ලය කියලා. හරි ලියගත්තද? හරි සර්. හරි ලියාගන්න. මේදාම්ල සම්තුප්ත මේදාම්ල අසම්තුප්ත මේද අම්ල ලෙස ආකාර දෙකකි. සම්තුප්ත යනු කාබන් පරමාණු අතර තනි බන්ධන කියලා කියන්නේ CC තනි බන්ධන CC තනි බන්ධන හෝ අසම්තුප්ත මේද අම්ල යනු CC දිත්ත බන්ධන මේ කියන්නේ දිත්ත බන්ධන කියන්නේ දිත්ත බන්ධන එකක් හෝ කිහිපයක් ඇති මේද අම්ල වේ. ඒතර ඒවා සම්තුප්ත මේද අම්ල අනික කලින් තනි බන්ධන තියෙන ඒවා අසම්තුප්ත මේද අම්ල. ඒක පොඩ්ඩක් අපි සංකේත කරද්දී ඉස්සෙල්ලාම කාබන් පරමාණු ගමන තමයි සටහන් කරන්නේ. දැන් කාබන් පරමාණු 18ක් තියෙන මේදාම්ලයක් ගත්තම කාබන් පරමාණු 18ක් තියෙනවා. ඊට පස්සේ අපි පෙන්වන්න ඕනේ දිත්ත බන්ධන තියෙනවද නැද්ද කියලා. දැන් දිත්ත බන්ධන නැත්තම් ওই විදිහට තමයි මම කරන්නේ. දිත්ත බන්ධන එකක් තියෙනවා නම් කොහොමද දක්වනවා. දෙකක් තියෙනවා නම් දෙකක්. එය සංකේත කරනුයේ පහත ආකාරයටයි. ඉස්සෙල්ලා මේක ලියාගන්න. ලියාගෙන ඒක ඉස්සරහින් ලියාගන්න. කාබන් පරමාණු 18ක් ඇත දිත්ත බන්ධන නැත. අනික දාගෙන ලියාගන්න කාබන් පරමාණු 18ක් ඇත දිත්ත බන්ධන දෙකක් ඇත.
හරිනේ හරි සර්. Okay. හරි ඉස්සෙල්ලා ලියා ගන්න උදාහරණ අපි උදාහරණ ලියා ගමු සම්තුප්ත මේධාම්ල සඳහා උදාහරණ හරි එක ලියා ගන්න සම්තුප්ත මේධාම්ල සඳහා උදාහරණ එක ලෝරික් අම්ලය මේ තමයි ලෝරික් අම්ලේ ලියන විදිය CH3 3යි CH2 ගාණ්ඩ 10යි COOH ලෝරික් අම්ලය එකත් ලියා ගන්න හරි සර්. ඊට පස්සේ ලියාගන්න මිඩිස්ටික් අම්ලය මිඩිස්ටික් අම්ලය එයා තමයි දෙවෙනි අටින්නේ මිඩිස්ටික් අම්ලය තුන්වෙනි එක්කෙන පාමිටික් අම්ලය මේ තුන්වෙනි අටින්නේ පාමිටික් අම්ලය හරිද අර දෙවෙනි රිව්වේ ඒ නම මොකද්ද? මිඩිස්ටික් අම්ලය හරි සර්. තුන ලිව්වනේ ඊළඟට අසම්තුප්ත මේධාම්ල සඳහා උදාහරණ නේද හරි සර්. හරි. හරි ඊට පස්සේ මේ පළවෙනියට තියෙනවනේ දී එකක් ඒකේ නම තමයි ලිනොලෙයික් අම්ලය ලිනොලෙයික් අම්ලය කියලා ලියලා ඔක පොඩ්ඩක් ලියන්න ලියා ගන්න අමාරු නම් පස්සේ මම වීඩියෝ එක දාන්නම් ඒකේ බලන්න ලියනවද නැත්නම් ලියා ගන්නකො ලිනොලෙයික් අම්ලය තමයි පළවෙනි හරි සර්. හරි දෙවෙනි එක ලිනොලෙනික් අම්ලය ලිනොලෙනික් අම්ලය ඒ තමයි අන්තිමට උනේ හරි සර්. හරි යටින් තරුවක් දාලා මේක ලියා ගන්න
එකම කාබන් පරමාණු ගණනක් ඇති එකම කාබන් පරමාණු ගණනක් ඇති එකම කාබන් පරමාණු ගණනක් ඇති සම්තුප්ත මේද අම්ලයක ද්‍රවාංකය සම්තෘප්ත මේද අම්ලයක ද්‍රවාංකය අසම්තෘප්ත මේද අම්ලයක ද්‍රවාංකයට වඩා වැඩි. ඒක හොඳට මතක තියාගන්න. සම්තෘප්ත මේද අම්ලයක ද්‍රවාංකයට වඩා අසම්තෘප්ත මේද අම්ලයක ද්‍රවාංකය වැඩි. එකම කාබන් පරමාණු. ඒ කියන්නේ දිත්ත බන්ධන වැඩි වෙන ද්‍රවාංකය වැඩි වෙනවා. පොඩ්ඩක් බොර ගන්නවා වගේ. සද්දේ මගේ සද්දේ දැන් හරි ගියා. ඒ කියන්නේ දිත්ත බන්ධන නැති එකම කාබන් පරමාණු ගණනක් තියෙන අම්ලයක ද්‍රවාංකය දිත්ත බන්ධන තියෙන එකට වඩා වැඩි කියන එක ඒක තියෙනවා. හරි නේද? හරි සර්. right. ආයෙත් තවතරුවක් දාලා ලියා ගන්න. සත්ත්ව ප්‍රභව වලින් නිපදවන සත්ත්ව ප්‍රභව වලින් නිපදවන මේද අම්ලවල මේද අම්ල සම්තෘප්ත තත්ත්වයේ ඇති අතර ඒවා දාම සමීපයේ ඇසිරී ඇති බැවින් ඝන ආකාරයෙන් පවතී. ඒකට ලියා ගන්න ශාක ප්‍රභව වලින් නිපදවන මේද අම්ලවල එහෙම නැත්නම් තේල් මේ දාම වල දාම මෙසේ දැන් කලින් අපි කියවනේ ඇහිරි තියෙනවා කියලා මෙසේ ඇහිරි නොපවතී. හේතුව දිත්ත බන්ධන ඇති අසම්තෘප්ත හයිඩ්‍රෝකාබන වීම. අපි ඒ ටික ඇති භාගයට හරිනේ. හරි සර්. right. ඊට පස්සේ බලන්න හරි පොස්පොලිපිඩ කියලා ලියා ගන්න.
හරිනේ පොස්පොලි පිළිකැලි හරි වලින් සර්. තරුවක් දාලා ඔව්. ලියා ගන්න. මේවා සෛල පටකයේ අඩංගු ප්‍රධාන ලිපිඩ වර්ගය. හරිද? දෙවෙනි තරුව දාලා ලියා ගන්න. මේවා සෑදින්නේ පොස්පොරික් අම්ලය මේද අම්ලය සමග එක්ව එස්ටර සෑදීමෙන් මේද අම්ලත් එකතු වෙලා එස්ටර හදලා තමයි ඒවා හැදෙන්නේ. හරිද? හරි සර්. දැන් මේවා ජලයට දාපුවම හරි මේවා හැසිරෙන්නේ ජලයේ නිරාවරණය වෙන කොටස අවම වෙන විදිහ තමයි මේව දාපුවම මේ ජලයේදී හැසිරෙන්නේ. හරි? දැන් අපි එතන තෙල් වගේ ඒතකොට ජලයට කැමති නැහැ. හරි? ජලයට කැමති කොටස් අඩුයි. හරි? ඒ නිසා මෙයා දාපුවම ජලයට දාපුවම පීටන්නේ ජලයට විරුද්ධ කොටස් ඉතාම අවම වෙන විදිහට. දැන් මෙහෙම තමයි පීටන්නේ. ඉස්සර දෙයක් විදිහ තමයි පීටන්නේ. ඒතකොට මෙතන මෙයාගේ කොටස් දෙකක් තියෙනවා. හරි? එකක් ජලයට කැමති කොටසක් තියෙනවා. ජලයට අකමැති කොටසක් ඉන්නවා. ජලයට කැමති කොටස තමයි පිටින් ඉන්නේ නේ. ඔළුව වගේ තියෙන ජලයට කැමති කොටස. ඒකට කියනවා ජලකාමී කොටස කියලා කියනවා. හිස. හරි? මෙන්න මේ වලිගයේ තියෙන්නේ. ඒවා ජලයට අකමැති කොටස. ඒකට කියනවා මේ ජල බීතික කොටස කියලා. හරි? එතකොට කොටස් දෙකක් තියෙනවා ජලකාමී කොටස සහ ජල බීතික කොටස. ජලකාමී කොටස ජලයේ පැත්තටයි තියෙන්නේ. හරි? ජල බීතික කොටස ජලයට ගැටෙන්නේ නැති වෙන විදිහට තමයි පීටන්නේ. හරි? මේ තියෙන්නේ ওই ජලයේදී මේ ජලයේ තියෙනවා. මේ ජලකාමී කොටස මේ එතන මේ තියෙනවා. ජල බීතික කොටස ඇතුලේ මෙන්න මේ විදිහට පීටනවා වලිගේ. පැහැදිලිද? ඔව් සර්. හරි. තරුවක් දාලා ලියා ගන්න. මේවා ජලයේදී ජලයට නිරාවරණය වෙන කොටස අවම වන ලෙස පීටයි. මෙහි ජලකාමී කොටස ජලය දෙසටත් ජල බීතික කොටස ඇතුළතට වන ලෙසත් පීටයි. මේ රූපයක් ඇඳ ගන්න මෙන්න මේ කොටස ඇඳ ගන්න. ඇඳගන්න මෙතන පොඩ්ඩක් ජලයත් මාක් මේ ඉරක් ගාලා ජලයේ තියෙන කොටසත් පොඩ්ඩක් මාක් කරගන්න. මෙන්න මේ රූප පොඩ්ඩක් ඇඳ ගන්න. හරි.
හරිද? හරි සර්. ඊට පස්සේ මෙන්න මෙතන ඊතලයක් දාලා ලියගන්න ජලය කියන. ජලය. එතන ඊතලයක් දාලා ජලය කියලා දාගන්න මෙතන මේ ඊතලයක් දාලා ජලය කියලා මාක් කරගන්න. මේ ඔළුවට යටින් ඈ. එතන ඔළුවට උඩින් ජලය කියලා මාක් කරගන්න ඊතලයක්. හරිද? හරි සර්. මෙතෙන් ඊතලයක් ගාලා ලියගන්න ජලකාමී කොටස හිස. හරි? මෙතනත් ඊතලයක් ගාලා ජලකාමී කොටස හිස. ඒක ජලකාමී කොටස හිස කියලා ලියලා ඊතලය මෙතෙන්ට දානවා. හරි සර්. ජල බීතිය කොටස කියලා ලියලා මෙන්න මේ මැද තියෙන වලිග තියෙන ඒ දෙකටම ඊතල දෙකක් ගාලා මෙතෙන්ටයි ජල බීතිය කොටස කියලා දාගන්න. වරහන් තුල වලිගේ. හරි සර්. අනේ හරි. අර ඒ ටික ඉවරයි. ඊළඟට චුට්ටියට ලියාගන්න ස්ටෙරොයිඩ් කියලා. ස්ටෙරොයිඩ්. හරි සර්. ලියාගන්න. සත්ත්ව හා ශාක දේහවල අඩංගු ලිපිඩ වර්ගයකි. උදාහරණ ලියාගන්න ස්ටෙරොයිඩ් වලට ආහාර ජීර්ණ සම්බන්ධ පිත අනික කොලෙස්ටරෝල්. හරිද? හරි සර්. හරි. අන්තර ලියාගන්න ඉටි කියලා. ඉටි ගැන පොඩ්ඩක් ලියාගන්න ඕනේ. ලියාගන්න. ජලයට අපාර ගම්‍ය ජලයට අපාර ගම්‍ය පත්‍ර උච්චරමේ සෑදී ඇත්තේ ඉටි වලින්. තවද සත්ත්ව දේහවල සම පිහාටු රෝම ආදී ඇත. හරිද? හරි සර්. හරි. අන්තිම කොටස විටමින් කියලා ලියන්න. ඒකේ පොඩි වාක්‍ය දෙකක් දාන්න අපි ඉවර කරමු. පාඩම ඉවරයි එතකොට. මේවා කාබනික සංයෝග විටමින්.
ලියාගන්න. ඇතැම් විටමින් ජලයේ දියවි. උදාහරණ විටමින් B, විටමින් C. සමහර විටමින් මේදවල ද්‍රාව්‍ය වේ. උදාහරණ විටමින් A, D, E, K. Sir, I can. විටමින් A, D, E, K. ඒවා තමයි විටමින් A, විටමින් D, විටමින් E, විටමින් K. ඒවා තමයි මේදවල ද්‍රාව්‍ය විටමින්. ජලයේ ද්‍රාව්‍ය විටමින් තමයි විටමින් B, විටමින් C. හරිද? හරි සර්. අපි පොඩ්ඩක් ලියා ගමු. විටමින් A කියලා ලියා ගන්න. ඉවර. Oh, sir. ලියා ගන්න. පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණක සෑදීමට වැදගත් වේ. හරිද? Hurry, sir. ලියා ගන්න. කහ පැහැති එළවලු පළතුරු කිරි මාළු බිත්තර වල අඩංගුයි. හරිද? Oh, sir. ඌනතාවය නිසා සම වියලීම නිසා අන්ධතාවයේ සෑදී. ඊළඟ විටමින් D. සම වියලීම නිසා අන්ධතාවයේ ඌනතාවය නිසා සම වියලීම නිසා අන්ධතාවයේ සෑදී. ඊළඟ විටමින් D. ලියා ගන්න. කැල්සියම් ෆොස්ෆරස් අවශෝෂණය වැඩි කරයි. අවශෝෂණය පහසු කරයි. කිරි ආහාර මාජරින් ආදී අඩංගු. අපි දන්නවා මේ ඉර එළියේ තියෙනවා කියනනේ විටමින් D.
liver ඔව් සර්. හරි සර්. ඌනතාවය නිසා අස්ථි මුදුවීම විකෘති වීම සිදු වේ. ඊළඟට විටමින් E ප්‍රතිඔක්සිකාරකයකි. මේවා පලා වර්ග ධාන්‍ය මාජරින් ආදී අඩංගුයි. හරි සර්. ඊළඟට විටමින් K කුධිර කැට ගැසීමට සම්බන්ධ සංඝටක නිපදවීම. කුධිර කැට ගැසීමට සම්බන්ධ සංඝටක නිපදවීම තමයි වැදගත්කම. ප්‍රභව තමයි පලා වර්ග සත්තාත්මා විකුතු ඌනතා ලක්ෂණ ඌනතා ලක්ෂණ තමයි කුධිර කැටි ගැසීම් පමා වීම. liver ඔව් සර්. විටමින් B ලියගන්න. සෛලීය ශ්වසනයට ඇමයිනෝ අම්ල සංශ්ලේෂණයට පත්තු රුධිරාණු නිර්මාණයට වැදගත් වේ. ඌනතාවය නිසා බෙරබෙරි රෝගය මුඛය වනවීම රක්තහීනතාවය ස්නායු ආබාධ සෑදී
විටමින් තියෙන මොනවගේ තියෙන්නේ? දන්න ධාන්‍ය මස් නිවුඩු හාල් ඒ වගේ තියෙනවනේ. ධාන්‍ය මස් නිවුඩු හාල් මාළු හරි අපි ඒ ටික ඇති විභාගය සඳහා මේ එකත් එක්ක පාඩම අවසන් වෙනවා. නෝට් එක හොඳට බලා ගන්න. වීඩියෝ එකත් 3-4 බලන්න. මේ රෝග මතක හිටියි. සැහැණ දිග පාඩමක් ඇත්තට මේක.